හරි. දැන් මම ඊළඟට අලුත් සෙක්ෂන් එකකට යනවා. මේ වෙද්දී අපි ඉගෙන ගත්තා network media ගැන. මේ සෙක්ෂන් එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ network devices ගැන. එතකොට network devices ගත්තාම අපි මුලින්ම කතා කරන්න යන්නේ මේ switch කියන device එක ගැන. switch එක කියන්නේ ඇත්තටම ඕනම network එකක දකින්න තියෙන common device එකක්. මෙතන අපි පොඩි network diagram එකක් දාලා තියෙනවා. අපි හිතුවොත් computers දෙකක් network කරන්න අපිට ලේසියෙන්ම මේ computers දෙක තනි cable එකකින් connect කරන්න පුළුවන්. හැබැයි අපිට computers දෙකකට වඩා වැඩි ගාණක් network කරන්න වුණොත් අනිවාර්යයෙන්ම අපිට මේ switch එක කියන central device එක පාවිච්චි කරන්න වෙනවා. අපි මම ඔයාලට switch එකක් පෙන්නන්නම්. real environment එකේ පාවිච්චි වෙන switch එකක්. දැන් මේ switch එක ගත්තාම ඔයාලට පේනවා මේ switch එකේ port තියෙනවා 24ක්. port 24ක් තියෙනවා. ඒ කියන්නේ මේ switch එක capable device 24 connect කරලා network එකක් හදන්න. එතකොට ඔයාලට මේ switches බලා ගන්න පුළුවන් port 4 switches එනවා, port 8 switches 16 24 48 ඔය විදිහට එක එක port density වලින් switches අපිට බලා ගන්න පුළුවන්. switch එකක වුණත් මේ port එකක තියෙනවා speed value එකක්. සමහර වෙලාවට ඒක 100 වෙන්න පුළුවන්, ඒක 1000 වෙන්න පුළුවන්, ඒක 10000 වෙන්න පුළුවන්. සහ මේ port ethernet port වෙන්න පුළුවන්, එහෙම නැත්නම් fiber වෙන්න පුළුවන්. දැන් මේ switch එකේ තියෙන port ඔක්කොම ethernet port. එතකොට මේකට අපිට connect කරන්න පුළුවන් අපි ඉස්සෙල්ලා කතා කරපු ethernet cable එක. මම ඔයාලට cable එකක් connect කරලා පෙන්නන්නම්. මේ විදිහට cable එක අපිට switch එකට connect කරලා මේ end එක අපේ PC එකේ network card එකට connect කරන්න පුළුවන්. ওই විදිහට අපිට switch එකක් කරහා devices සෑහෙන ප්‍රමාණයක් එකතු කරලා network එකක් හදන්න පුළුවන්. ඇත්තටම මේ switch එක කියන device එක වැඩ කරන්නේ MAC address base. එයා forwarding decision එක ගන්න MAC address එක base. මේක අපි කියනවා intelligent device එකක් කියලා. මොකද මේ switch එකට හැකියාව තියෙනවා අදාළ කෙනාට විතරක් අදාළ data එක forward කරන්න. ඒක නිසා අපි මෙයාට intelligent device එකක් කියනවා. මෙයාගේ forwarding decision එක හැදෙන්නේ MAC address table එක base කරගෙන මෙයා table එකක් maintain කරනවා. ඒ table එකේ තියෙනවා connect වෙලා තියෙන හැම PC එකකම MAC address එක. අපි ඒක ගැන වෙනම කතා කරනවා. ඊළඟට ගොඩක් අහලා තියෙන device එකක් routers ගැන කතා කරන්නේ. ඇත්තටම මේ තියෙන router එක ඔයාලට ගොඩක් හුරු නැති router එකක්. ඔයා routers කියලා ගොඩක් වෙලාවට කතා කරන්නේ ගෙදර තියෙන ADSL router එක. එහෙම නැත්නම් 4G router එක. මෙතනදී අපි කතා කරන්නේ dedicated router එකක් ගැන. ඇත්තටම router කියන device එක අපි පාවිච්චි කරන්නේ different network දෙකක් එකිනෙක connect කරන්න. ඒකට IP address කියන section එක අපි ඊළඟට කතා කරනවා. ඒකට IP address කියන section එකත් එක්ක ඔයාලට පැහැදිලි වෙයි මොකක්ද network එකක් කියන්නේ කියලා. අපි ගත්තොත් network දෙකක් connect කරන්න අවශ්‍ය වෙලාවට අනිවාර්යයෙන්ම අපිට පාවිච්චි කරන්න වෙන්නේ මේ router කියන device එක. මේ අපි ඉස්සෙල්ලා කතා කරපු switch කියන device එකට communicate කරවන්න පුළුවන් එකම network එක ඇතුලේ තියෙන PCs වල data communication ටික විතරයි. මම බොහොම සරල උදාහරණයක් කියන්නම්. ඔයා හිතන්න ඔයා internet access කරනවා. එතකොට internet කියන්නේ එක network එකක්. ඔයාගේ ගෙදර තියෙන එක network එකක්. එතකොට මේ network දෙක අතර communication එක enable වෙන්නේ router එකක් හරහා. එතකොට different network අතර communicate කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපිට router එකක් පාවිච්චි කරන්න වෙනවා. router එක හැම වෙලේම forwarding decision එක ගන්නේ IP address එක base කරගෙන. ඊළඟට අපි කතා කරන්න යනවා තව commonly පාවිච්චි කරන device එකක්. ඔකට අපි කියන්නේ wireless access point එකක් කියලා. මම ඔයාලට wireless access point එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් industry එකේදී පාවිච්චි කරන wireless access point එකක්. මේකෙන් අපිට පුළුවන් Wi-Fi network එකක් හදන්න. මේ device එකට ඇත්තටම අපි internet connectivity එක දෙන්න ඕන cable එකක් හරහා. ඒක අනිවාර්යෙන් අපිට කරන්න වෙන්නේ cable එකක් හරහා. අපි cable එක හරහා internet connectivity එක මෙයාට share කරාට පස්සේ එතනින් එහාට මෙයාට හැකියාව තියෙනවා. ඔයා හිතන්න මේ ඔයාගේ internet router එකේ ඉඳලා එන cable එක. මම මේ cable එකෙන් මේ device එකට දෙනවා internet connectivity එක. ඊළඟට මේ device එක කරන්නේ මේ device එක
තියෙන ප්‍රදේශය ඇතුළත Wi-Fi network එකක් හදනවා. එතකොට wireless ඉන්න හැම client කෙනෙක්ටම wireless network card එක හරහා මෙයත් එක්ක communicate කරන්න පුළුවන්. එතකොට මෙයාට හැකියාව තියෙනවා internet කියන resource එක අනිත් හැමෝටම share කරන්න Wi-Fi network එක හරහා. එතකොට මේකට අපි කියන්නේ wireless access point එක කියලා. මේක dedicated device එකක්. මෙයාට කරන්න පුළුවන් එකම දේ wireless network එකක් හදන එක විතරයි. එතකොට මේකට අපි කියන්නේ access point එක කියලා. එතනින් එහාට multi-purpose device කියලා device එකක් තියෙනවා. මේ device එක ඔයා ගොඩක් වෙලාවට දැකලා තියෙනවා. හැමෝගෙම ගෙදර තියෙනවා. කියන්නේ ඔයා SLT හරි dialog හරි internet යද්දී ඔයා පාවිච්චි කරනවා ගෙදර එක 4G router එකක්. එහෙම නැත්නම් SLT router එකක්. right? ඔය router එක ගත්තාම දැන් අපි ඉස්සෙල්ලා කතා කරා switch එකක් ගැන. ඊළඟට අපි කතා කරා router එකක් ගැන. ඊට පස්සේ කතා කරා wireless access point එකක් ගැන. ඇත්තටම ඔයාගේ ඔය ගෙදර තියෙන device එක මේ වගේ device එකක් වෙන්න පුළුවන්. මේක brand එක අනුව මේකේ තියෙන appearance එක antenna තියෙනවද නැද්ද කියන එක වෙනස් වෙනවා. දැන් මේ මම ඔයාලට පෙන්නන්නේ all in one device එකක්. එහෙම නැත්නම් multi purpose device එකක්. එතකොට මේ device එක ගත්තාම ඔයාලට පේනවා පැහැදිලිවම මේකේ තියෙනවා switch එකකට අදාළ විදිහේ port 4ක් 1 2 3 4 කියලා LAN කියලා නම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ device එක ඇතුලේ පොඩි switch එකක් තියෙනවා. ඒකේ port 4ක් තියෙනවා. එතනින් එහාට අපිට පුළුවන් internet connection එක මෙයාට දෙන්න. එතකොට internet connection එක මෙයාට දුන්නට පස්සේ cable එකක් හරහා අපි තුන් මේ WAN කියන තැනට මම internet connectivity එක connect කරනවා. එතනින් එහාට මේ PCs හතරටම මෙතනට මේ switch එකට connect කරන හැම PC එකකටම internet share වෙනවා. ඒ විතරක් නෙවෙයි මේක ඇතුලේ තියෙනවා wireless කියලා option එකක්. ඒ කියන්නේ මේක ඇතුලේ wireless access point එකක් තියෙනවා. මේ access point එක on වුණාට පස්සේ මේ device එකට හැකියාව තියෙනවා Wi-Fi network එකක් මේ ප්‍රදේශය ඇතුළත create කරන්න. එතකොට මේ device එක router එකක් විදියට වැඩ කරනවා, switch එකක් විදියට වැඩ කරනවා සහ access point එකක් විදියට වැඩ කරනවා. කියන්නේ ඔයාට device තුනක් වෙන වෙනම ගන්න ඕනේ නැහැ ගෙදරට. router එකත් මේක ඇතුලේ තියෙනවා, switch එකත් මේක ඇතුලේ තියෙනවා, access point එකක් තියෙනවා. ඒක නිසා අපි මේකට කියනවා multi purpose device එකක් නැත්නම් all in one device එකක් කියලා. ඇත්තටම network interface card එක කියන්නේ network device එකක් නෙවෙයි. මේ network interface card එක ඔයාගේ computer එකේ, ඔයාගේ laptop එකේ එහෙම නැත්නම් desktop එක ඇතුලේ එන card එකක්. එතකොට මේ card එකේ purpose එක තමයි ඔයාව network එකට connect කරන එක. එතකොට මේ තියෙන්නේ network interface card එක. මම කලිනුත් මේක ඔයාලට පෙන්නුවා simulation එකකදී. එතකොට මේ network interface card එකට තමයි අපි අර ඉස්සෙල්ලා cabling වලදී කතා කරපු cable එක connect වෙන්නේ. එතකොට ඔයාට network එකට සම්බන්ධ කරගන්න අවශ්‍ය ඕනම device එකක මේ විදිහේ network interface card එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මේ network interface card එකේ තියෙන විශේෂත්වය මෙයාට තියෙනවා unique MAC address එකක්. අපි ඒක ගැන ඉස්සරහදී කතා කරනවා. ඊළඟට මේ section එකේ මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ types of network. මොනවද network වල තියෙන types, right? network වලට අපි එක එක විදිහේ නම් දෙනවා. ඔයාලා අහලා ඇති LAN, local area network, campus area network, metropolitan area network, wide area network, ඔය විදිහේ එක එක නම් දෙනවා. client server, peer to peer ඔය විදිහේ විවිධ නම් වලින් විවිධ network හඳුන්වනවා. මේකේ මෙහෙම දෙයක් තියෙන්නේ. අපි සමහර වෙලාවට network එකේ cover වෙන area එක අනුව network වලට නම් දෙනවා. අපි ගත්තොත් LAN, WAN කියන නම් හැදිලා තියෙන්නේ LAN, WAN, CAN, MAN ඔය විදිහට. ඒ කියන්නේ local area network, wide area network, campus area network, metropolitan area network මේ නම් ටික හැදිලා තියෙන්නේ එයා cover කරන area එකත් එක්ක. එතනින් එහාට number of users network එකට connect වෙන users ලා ගන්න අනුව අපි network category කරනවා. network එකේ තියෙන services අනුව අපි network category කරනවා. එයාගේ responsibility එක අනුව network වර්ග category කරනවා. ඔය විදිහේ එක එක network වලට දෙන නම් ටිකක් තියෙනවා. මෙතන අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන නම් කීපයක් ගැන
ඔයත් එක්ක ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම LAN සහ WAN ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේ මොකක්ද local area network එකක් කියන්නේ? එහෙම නැත්නම් LAN network එකක් කියන්නේ. local area network එකක් කියන එකට දෙන්න පුළුවන් බොහොම සරලම definition එක small geographical area network under the same administrative control. ඒ කියන්නේ පොඩි ප්‍රදේශයක තියෙන network එකක්. ඒක classroom එකක් වෙන්න පුළුවන්, ඒක ඉස්කෝලයක් වෙන්න පුළුවන්, ඒක campus එකක් වෙන්න පුළුවන්. මේ වගේ පොඩි ප්‍රදේශයක තියෙන network එකක් හැබැයි එකම කම්පැනියට අයිති. ඕක තමයි වැදගත්ම point එක. Under the same administrative control. මෙතන තියෙනවා administrated by single organization. අපි හිතුවොත් මෙහෙම building එකක් තියෙනවා. ඒ building එකේ floors 4ක් තියෙනවා. floors 4 තියෙන්නේ company 4ක්. එතකොට මේ සම්පූර්ණ building එකම LAN එකක් විදිහට ගණන් ගන්නෙ නෑ. හැබැයි ඒ building එකේ තියෙන එකම company එකක් නම් අපි සම්පූර්ණ area එකම එකම LAN එකක් විදිහට ගණන් ගන්නෙ. මෙතන වැදගත්ම දේ ඔයා consider කරන්න ඕන geographical area එක විතරක් නෙවෙයි. පොඩි geographical area එකක් හැබැයි එකම administrative control එක යටතේ. ඒක තමයි ප්‍රධානම දේ අපි LAN එකක් අඳුන ගන්න විදිහ. ඒකට LAN එකක් ගත්තාම high speed connectivity එක අපිට හදා ගන්න පුළුවන්. manage කරන්න එක organization එකකින් මේකේ තියෙන devices ගාන අදාළ company requirement එක අනුව වෙනස් වෙනවා. network design එක company ට වෙනස් වෙනවා. මේක ඇතුලේ අපි ගොඩක් වෙලාවට private IP පාවිච්චි කරනවා. අපි ඉස්සරහදී ඒක ගැන කතා කරනවා. ඊළඟට අපි බලමු මොකක්ද මේ wide area network එකක් කියන්නේ කියලා. wide area network එකක් ගත්තාම මේ diagram එකේ ඊටාම පැහැදිලිව තියෙනවා branch office දෙකක් තියෙනවා branch 1 2 කියලා. අපි හිතමු අපේ head office එක තියෙනවා කොළඹ. අපේ branch office එකක් තියෙනවා නුවර. දැන් මට branch office එකේ ඉන්න අයට allow කරන්න ඕන head office එකේ තියෙන server එක access කරන්න. එහෙමයි කියලා මට හැකියාවක් නැහැ මගේ කොළඹ head office එකේ ඉඳලා නුවර තියෙන office එකට cable එකක් වෙනම ඇදගෙන යන්න. මට එහෙම කරන්න බෑ. මට එතනදි කරන්න වෙන්නේ මගේ මේ traffic එක head office එකේ traffic එක branch office එකට යවන්න, branch office එකේ traffic එක head office එකට ගන්න මට වෙන network එකක support එක ගන්න වෙනවා. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් ලංකාව ඇතුලේ නම් අපිට support එක ගන්න වෙන්නේ එක්ක SLT එහෙම නැත්නම් dialog. ඔය වගේ ISP කෙනෙක්ගේ. එතකොට wide area network එකක් කියන්නේ අපි local area network දෙකක් interconnect කරාම හැදෙන සම්පූර්ණ network එකට. right? එතකොට එකම දේ අපේ LAN එක ඇතුලේ තියෙනවා නම් high speed network එකක් උදාහරණයක් විදිහට මේ PC එකට LAN එක ඇතුලේදී මේ server එකත් එක්ක කතා කරන්න පුළුවන් 1000 කියන speed එකෙන්. හැබැයි මෙතන branch office එකේ ඉන්න කෙනාට head office එකේ තියෙන server එකට 1000 කියන speed එකෙන් එන්න බෑ. හේතුව අපි මෙතනදී මේ office දෙක interconnect කරන්න පාවිච්චි කරලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ network එකක්. සාමාන්‍යයෙන් මේ network එකේ speed එක අපේ LAN එකේ speed එකට වඩා ගොඩක් අඩුයි. එතකොට WAN එකක් ගත්තට පස්සේ මේක ඇතුලේ ඉන්න පුළුවන් interconnect LAN administrated by multiple service provider. ඇයි එහෙම කියන්නේ? ඔයා හිතන්න අපි හිතමු අපේ එක office එකක් තියෙන්නේ කොළඹ වල අනිත් office එක තියෙන්නේ ලන්ඩන් වල. එතකොට මට කොළඹ ඉඳලා ලන්ඩන් කියන location දෙක interconnect කරන්න වෙනවා. එතකොට ලංකාව ඇතුලේ SLT හිටියට UK වල SLT කියලා client ISP කෙනෙක් නැහැ. එතකොට මට අනිවාර්යයෙන්ම ISP ලා කීප දෙනෙක්ගේ support එක ගන්න වෙනවා මේ connectivity එක හදාගන්න. ඒක නිසා අපි කියනවා WAN එකක් administrated by multiple service provider. ඒ කියන්නේ ISP ලා internet service providers ලා කීප දෙනෙක්ගේ support එකෙන් තමයි සමහර වෙලාවට මට WAN network එකක් create කරන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්දි මම වත් එක්ක කතා කරන්න යන්නේ අලුත් section එකක්. මේ වචන තුන ඔයාලා අහලා ඇති intranet, extranet සහ internet. ඇත්තටම internet ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ. ප්‍රධානම දේ ඔයා දැනගන්න ඕන මොකක්ද මේ extranet සහ intranet කියන්නේ කියලා. මේක ඇත්තටම එකම වෙබ්සයිට් එකේ authorization levels තුනක් මේ තියෙන්නේ. අපි හිතමු මේක network වලදී පාවිච්චි
කරන වචන දෙකක් මෙතන ප්‍රධාන වශයෙන් තියෙන ඉන්ට්‍රානෙට් සහ එක්ස්ට්‍රානෙට්. මේක බොහොම සරලව ගත්තොත් ඔයා හිතන්න බැංකුවකට අදාළ වෙබ්සයිට් එකක්. ඔයා බැංකුවට අදාළ වෙබ්සයිට් එකට අපි හිතමු සම්පත් බැංක් එකට කියලා. සම්පත් බැංක් එකේ වෙබ්සයිට් එකට ගියහම ඕනම කෙනෙක්ට මේ වෙබ්සයිට් එකේ තියෙන කොමන් ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. එයාලගේ ඉන්ට්‍රස්ට් රේට් කොහොමද? එයාලගේ තියෙන ලෝන් ස්කීම් මොනවද? එයාලගේ තියෙන FD රේට්ස් කොහොමද? එයාලගේ තියෙන සර්විසස් මොනවද? බ්‍රාන්ච් තියෙන්නේ කොහෙද? කන්ටැක්ට් ඩීටේල්ස් ඔය විස්තර ඔක්කොම ඕනම කෙනෙක්ට බලා ගන්න පුළුවන්. එක ලෙවල් එකක ඇක්සස් එකක් හැමෝටම තියෙනවා ඉන්ටර්නෙට් එක through. ඒකට තමයි අපි ඉන්ටර්නෙට් කියන්නේ. හැබැයි ඔයා අදාළ බැංක් එකේ කස්ටමර් කෙනෙක් නම්, ඔයා අදාළ බැංක් එකේ කස්ටමර් කෙනෙක් නම් ඔයාට බැංක් එකෙන් දෙනවා වෙනම account එකක්. ඒ account එක හරහා අදාළ වෙබ්සයිට් එකට log වෙලා ඔයාගේ තියෙන ඔයාගේ බැංක් account එකේ details ටික ඔයාට බලන්න පුළුවන්. ඔයාගේ balance එක, ඔයාට fund transfers කරන්න පුළුවන්, ඔයාට bill ගෙවන්න පුළුවන්. ඔයාට ගොඩක් දේවල් මේකට log වෙලා කරන්න පුළුවන්. right? අන්න එහෙම log වෙලා ඔයා දේවල් කරද්දී ඔයා access කරන්නේ වෙබ්සයිට් එකේ ඉන්ටර්නෙට් කියන එක නෙවෙයි එක්ස්ට්‍රානෙට් කියන එක. අර මම මුලින්ම පැහැදිලි කරපු විදිහට ඉන්ට්‍රානෙට්, එක්ස්ට්‍රානෙට්, ඉන්ටර්නෙට් කියන්නේ නෙට්වර්ක් එකක. එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් කියලා හිතන්නකෝ. වෙබ්සයිට් එකක තියෙන ඕතොරයිසේෂන් ලෙවල්ස් තුනක්. මේ තුන් ගොල්ලට කරන්න පුළුවන් වැඩ තුනක්. කොමන් දේවල් හැමෝටම කරන්න පුළුවන් දේවල් තියෙන්නේ ඉන්ටර්නෙට් කියන එකේ. ඒක ඕනම කෙනෙක්ට ඇක්සෙසිබල් තියෙන තැනක්. හැබැයි අදාළ කම්පැනියේ සප්ලයර්ස්ලට, කස්ටමර්ස්ලට, කොලැබොරේටර්ස්ලට නෝමල් අයට, ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ කරන දේවල් වලට වඩා ලොග් වුණාට පස්සේ තව දේවල් කරන්න පුළුවන් අදාළ වෙබ්සයිට් එක ඇතුලේ. ඒ කියන්නේ අදාළ නෙට්වර්ක් එක ඇතුලේ. ඒ වගේ අයට අපි කියනවා අපි ඇක්සස් කරන්නේ ඒ වෙලාවට එක්ස්ට්‍රානෙට් එක. ඒ කියන්නේ මම බැංක් එකේ කස්ටමර් කෙනෙක් නිසා මට සම්පත් බැංක් එකේ account එකක් තියෙනවා. මම ඒකට log වෙලා මගේ account එක මම manage කරනවා. එතකොට මට සම්පත් බැංක් වෙබ්සයිට් එකේ සාමාන්‍ය කෙනෙක්ට වඩා ප්‍රිවිලේජ් එකක් තියෙනවා, ඕතොරයිසේෂන් එකක් තියෙනවා. හැබැයි මට වෙන කෙනෙක්ගේ ඩීටේල්ස්, මගේ ඩීටේල්ස් ටික මට account එකක තියෙන ඩීටේල්ස් ටිකක් වෙනස් කරන්න, ඇඩ්‍රස් එකක් වෙනස් කරන්න, එතනින් එහාට වෙන මොනවා හරි ඉන්ටර්නලි කරන්න පුළුවන් දේවල්, බැංකුවට ගිහිල්ලා කරන්න පුළුවන් දේවල්, ඒවා මට මෙතනින් කරන්න බෑ. මට කරන්න පුළුවන් දේවල් තියෙන එක්තරා ලිමිට් එකකට. හැබැයි බැංකුවේ ඉන්න අයට, අපි හිතමු සම්පත් බැංක් එකේ එම්ප්ලොයි කෙනෙක්ට, අදාළ ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට පුළුවන් මේ වෙබ්සයිට් එක ඇතුලේ දේවල් එඩිට් කරන්න. අපි හිතමු බැංකුවෙන් අලුතෙන් ගෙවන ඉන්ට්‍රස්ට් රේට් එක වෙනදට වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ එඩිට් එක කරන්න ඕන නම් සයිට් එකේ ඒක කරන්න පුළුවන් කම්පැනි ඇතුලේ අයට විතරයි. එතකොට ඇත්තටම අදාළ කම්පැනි අය ඇක්සස් කරන්නේ හැම වෙලේම අදාළ කම්පැනි අය ඇක්සස් කරන්නේ යාළගේ ඉන්ට්‍රානෙට් එක. එතකොට යාළට ඒක ඇතුලේ ඕනම දෙයක් කරන්න ප්‍රිවිලේජ් එක තියෙනවා, ඕතොරයිසේෂන් එක තියෙනවා. එයාලගේ සප්ලයර්ස්ලට, කස්ටමර්ස්ලට, කොලැබොරේටර්ස්ලට ඒ දේවල් කරන්න, ඇතුලේ කරපු දේවල් කරන්න බෑ. බට් සාමාන්‍ය ඉන්ටර්නෙට් එකේ අයට වඩා ප්‍රිවිලේජ් එකක් තියෙනවා. එතනින් එහාට ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට මේ නෙට්වර්ක් එකේ එක ලෙවල් එකකට ඇක්සස් කරන්න පුළුවන්. අපි වෙබ්සයිට් එකක් ගත්තොත් වෙබ්සයිට් එකේ තියෙන කොමන් දේවල්. රයිට්? ඕක තමයි අපි කතා කරන්නේ ඉන්ට්‍රානෙට්, එක්ස්ට්‍රානෙට් සහ ඉන්ටර්නෙට් කියලා. මේ තුනේදීම අපි වෙබ් ටෙක්නොලොජිස් පාවිච්චි කරනවා. බොහොම සරලව ගත්තොත් එකම වෙබ්සයිට් එකේ ඕතොරයිසේෂන් ලෙවල්ස් තුනක්. කම්පැනි අයට තමයි වැඩිපුරම පවර්ස් තියෙන්නේ ඒක ඇතුලේ ඕනම එඩිට් එකක් කරන්න. එතකොට අපි කියන්නේ යා ඉන්ට්‍රානෙට් ඇක්සස් කරනවා කියලා. ඔයා සම්පත් බැංක් එකේ නැත්නම් අදාළ බැංක් එකේ එම්ප්ලොයි කෙනෙක් නම් ඔයාට මේ නෙට්වර්ක් එකට ලොග් වෙලා ඔයාට තියෙන ඕතොරයිසේෂන් ලෙවල් එකත් එක්ක ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඔයා කස්ටමර් කෙනෙක් නම් කස්ටමර් කෙනෙක් විදිහට ලොග් වෙලා ඔයාගේ account එකට අදාළ ඩීටේල්ස් ටික වෙනස් කරන්න පුළුවන්. එතනින් එහාට ඔයා කස්ටමර් කෙනෙක් නෙවෙයි, ඔයා මේ සයිට් එක විසිට් කරනවා. එතකොට අදාළ වෙබ්සයිට් එකේ තියෙන කොමන් දේවල් ටික ඔයාට බලන්න පුළුවන්. ඕක තමයි ඉන්ටර්නෙට්, ඉන්ට්‍රානෙට්, එක්ස්ට්‍රානෙට් කියන වචන තුනේ වෙනස. ඊළඟට
මෙතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි සාමාන්‍යයෙන් නෙට්වර්ක් එකක් ගැන කතා කරද්දි මේ නෙට්වර්ක් එකට ප්ලෑන් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ලේඅවුට් එකක් ඩිසයින් එකක් තියෙන්න ඕන. මෙන්න මේ නෙට්වර්ක් එකේ තියෙන ලේඅවුට් එක. ඒ කියන්නේ නෙට්වර්ක් එකේ ලේඅවුට් එක කියන්නේ නෙට්වර්ක් එක ඇරේන්ජ් වෙලා තියෙන විදිහ. දැන් ඔයා දන්නවා අපි ගෙයක් හදන්න ගියොත් ඒකට අදාළව ප්ලෑන් එකක් තියෙනවා. ප්ලෑන් එකට අනුව තමයි අපි ගෙදර හදන්නේ. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් අපි නෙට්වර්ක් එකක් ඩිසයින් කරද්දී ඉම්ප්ලිමන්ට් කරන්න කලින් ඩිසයින් කියලා ස්ටේජ් එකක් තියෙනවා. අපි හිතමු කම්පැනියක් තියෙනවා ABC කියලා. ඒ කම්පැනියට අපි නෙට්වර්ක් එකක් ඉස්සෙල්ලා ඩිසයින් කරනවා යාළගේ රික්වයර්මන්ට් එක බලලා. ඊළඟට අපි ඒක ඉම්ප්ලිමන්ට් කරනවා. එතකොට මේ කතා කරන්නේ අන්න එතෙන්දී පාවිච්චි කරන ඩොකියුමන්ට් දෙකක් ගැන. එක ඩොකියුමන්ට් එකකට අපි කියනවා ෆිසිකල් ටොපොලොජි කියලා. අනිත් ඩොකියුමන්ට් එකට අපි කියනවා ලොජිකල් ටොපොලොජි කියලා. එතකොට මේ ටොපොලොජි කියන වචන ගැන කතා කරොත් ටොපොලොජි එකක් කියන්නේ ඇත්තටම arrangement එක. එහෙම නැත්නම් layout එක. එහෙම නැත්නම් map එක. එතකොට මෙතන වචන දෙකක් තියෙනවා. physical topology සහ logical topology කියලා. එතකොට මේ පෙන්නලා තියෙන්නේ physical topology එක. ප්‍රධානම වෙනස physical topology එකේදී ඔයාට මේ network items වල network device වල location information බලා ගන්න පුළුවන්. දැන් මේ diagram එක බැලුවොත් ඔයාට පේනවා web server එක, email server එක, file server එක තියෙන්නේ server room එක ඇතුලේ server rack එකේ shelf 1 වල 2 වල 3 වල. දැන් web server එක තියෙන්නේ පළවෙනි rack 2 වල shelf 1 වල. email server එක තියෙන්නේ rack 2 වල shelf 2 වල. ෆයිල් සර්වර් එක තියෙන්නේ rack 2 වල shelf 3 වල. ඒ විදිහටම ස්විච් එකක් තියෙනවා. එයා තියෙන්නේ මේ සර්වර් රූම් එකේ පළවෙනි rack එකේ. මේ රවුටර් එක තියෙන්නේ සර්වර් රූම් එක ඇතුලේ. එතකොට මේ equipment එක තියෙන්නේ සර්වර් රූම් එක ඇතුලේ. එතනින් එහාට ඔයාලට පේනවා printer එකකුයි PC එකකුයි තියෙනවා. ඒක තියෙන්නේ IT office කියන location එකේ. එතනින් එහාට මෙතන PCs වගේක් පෙන්නලා තියෙනවා. එක PC එකක් තියෙන්නේ classroom 1 වල. අනිත් එක තියෙන්නේ classroom 2 වල, අනිත් එක තියෙන්නේ classroom 3 වල. එතකොට මේ physical topology කියන diagram එකෙන් ඇත්තටම තියෙන advantage එක අපිට company network layout එකේ, network arrangement එකේ location ගැන හරි idea එකක් ගන්න පුළුවන්. physical topology එකේ එකම දේ ඔයාට location ගැන idea එකක් ගන්න පුළුවන්. මේකෙදි පෙන්නනවා physically කොහොමද මේ devices arrange වෙලා තියෙන්නේ කියලා. ඊළඟ diagram එකට අපි කියන්නේ logical diagram එක කියලා. logical diagram එක කියලා. දැන් මේ diagram එකට ගියාම තියෙන ප්‍රධානම දේ මේ diagram එකේ තියෙන්නේ අර network එකම තමයි. හැබැයි මේකේ කිසිම තැනක location ගැන information දීලා නැහැ. ඒ කියන්නේ මේ diagram එක බලලා ඔයාට කියන්න බෑ මේ server එක තියෙන්නේ මොන room එකේද මොන location එකේද කියලා. මේක බලලා ඔයාට ගන්න පුළුවන් idea එක මේ device වල IP addressing ගැන idea එකක් ගන්න පුළුවන්. අපි IP addressing ඊළඟට කතා කරනවා. එතෙන්දී අපි ඉගෙන ගන්නවා මේක ඇවිල්ලා IP address එක කියන්නේ logical address එකක් කියලා. ඒකට logical diagram එකේ තියෙන එකම දේ logical diagram එකේ මට device වල IP address information බලා ගන්න පුළුවන්. හැබැයි location information මේ diagram එකේ include වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම network එකක් ගැන හරි idea එකක් ගන්න මේ diagram දෙකම අපිට වැදගත් වෙනවා. අන්න ඒක මතක තියාගන්න.